සමහර වෙලාවට පිංගතුනි ධර්මයේ සඳහන් දේ වුණත් කාලයක් යනකොට පරම්පරාවෙන් පරම්පරාවට මේක වෙනස් වෙනවා. ඒකට හේතු එක එක්කෙනා තම තමන්ගේ පෞද්ගලික මතවාද ධර්මය හැටියට විටින් විට එකතු කරනවා. සමහරු දන්නෙත් නෑ හා හොඳ නෑ ඒක එහෙම කරන්න හොඳ නෑ කිය. දැන් ඉදි මේ මිනිස්සු ඔක්කෝම ඇයි හොඳ නැත්තේ මොකක්ද හේතුව කොයි පොතේද තියෙන්නේ මොන ධර්මයේද තියෙන්නේ කවුද එහෙම කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවද එක්ක සමහර වෙලාවට සමහර මතවාද තියෙන එක්ක ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මේ ධර්මයේ කියලා පොතක් පතක් කියවලා කියපු දෙයක් නෙමෙයි. සමහර ලාවට උන්වහන්සේලා එක්ක මන්තර ගුරුකම් මොනවා හරි බෙහෙත් හේතුව කර කර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ හිතේ ඇතිවෙච්ච ආකල්පයක් වෙන්න පුළුවන්. හා හොඳ නෑ කියන ඔය දවස්වලට කරන්න. මිනිස්සුත් හිතනවා දැන් මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගිහිල්ලා අන්තිමට ඒවා විශ්වාස මේවා මිනිස්සු තුළ පැළපදියන් වෙලා තියෙනවා. ඒ නිසාද මේ ධර්ම දේශනාවේදී වැනි බොහෝ විශ්වාස මතවාද මිත්‍යා දෘෂ්ටික ආකල්ප වැරදි අදහස් ගොඩාක් අපිට නිරාකරණය කරගෙන ධර්මානුකූලව යම් පැහැදිලි වැටහීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබේ. මේ ධර්මයේ වෙනස් වෙවි යන ආකාරයත් මම ඔබට පෙන්ලා දෙන්න. ධර්මයේ සඳහන් වෙනවා ආනි සූත්‍රය කියලා. මේකේ බුදුහාඳුරු පෙන්නනවා ඔය බෙර ගහන පරම්පරාවක් හිටියා කියනවා. අපි දන්නවා අපේ රටේ වුණත් එක එක සමහර කුල පරම්පරාවල් තමයි ඒ බෙර වාදන ශිල්පය, නැටුම් වාදන ශිල්පය මේවා පාරම්පරික පරම්පරාවල් හැටියට පවත්වාගෙන එනවා. එතකොට මේ බෙර ගහන පරම්පරාවේ ඒ අයට බෙරයක් තිබුණා. ඒකට කිව්වේ ආනක බෙරේ කියලා ඒ කාලේ. ඒ බෙරේට කියපු නම. එතකොට මේ බෙරේ තමයි තිබුණේ පරම්පරාවටම තිබ්බ හොඳම බෙරේ. දැන් ওই බෙරේ අලුත් පිට ඔබ හිතන්න ওই බෙරේට ගහනකොට හොඳ හඬක් එනවා. දැන් ওই බෙරේ තමයි ඊළඟ දරුවන්ට ලැබෙනවා. පරම්පරාවෙන් ලැබෙනවා. ඊළඟට යාළට ලැබෙනවා. දැන් ඔහොම කාලයක් යනකොට බෙර අර කඳ පුරනවා. මේවා ඉතින් නිත්‍ය දේවල් නෙමෙයිනේ. බෙරයක් වුණත් ඕනම දෙයක් කාලයක් යනකොට ඒව යම් යම් වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් අර බෙරේ කඳ පුපුරනවා. පිපුරුවට පස්සේ මේ අය මොකද කරන්නේ? මේකට ඇණයක් හිර කරලා හදාගන්න. අර පුපුරපු තැනට ඇණයක් හිර කරලා දැන් හදාගත්තා. දැන් බෙරේ ගහනවා. කොහොම කාලයක් යනකොට තව තැනකින් පුපුරනවා. එතනටත් ඇණයක් දෙකක් හිර කරා. ආයි ඉතින් දැන් බෙරේ ගහගෙන යනකොට ආයි කොහෙන් හරි කඳ පුපුරනට ඇණයක් හිර කරා. දැන් ඔහොම පරම්පරාවෙන් පරම්පරාවට ඔහොම යනකොට දැන් ওই බෙරේ ගගහ යනවා පරම්පරාවෙන් පරම්පරාවට. ඔහොම යනකොට කාලයක් යනකොට දැන් බෙර කඳ හැම තැනින්ම පැලිලා ඇන ගොඩක් හිර කරලා දැන් තියෙන ඇන ගොඩක් කඳේ තියෙන ඇන ගොඩක්. අර මුල් කාලේ බෙර හඬ වගේ නෙමෙයි. දැන් බෙරේට ගහනකොට එන්නේ නිකන් ඇන හඬක් එනවා. බොල්ව ඇන හඬක් එනවා. හැබැයි ගහන්නේ බෙරේට. මේ බෙර ගහනවා කියලා තමයි ගහන්නේ. හැබැයි හඬ සැබෑ බෙර හඬ නෙමෙයි ඇන හඬ. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය උපමාව පෙන්නලා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ධර්මයට කාලයක් යනකොට එක එක්කෙනා තම තමන්ගේ පෞද්ගලික අදහස් එකතු කරනවා. ඕක කොහොම තිබුණාට මෙන්න මේකයි කියලා ඔන්න පෞද්ගලික අදහසක් එකතු කරනවා. ඒ අදහස කාලයක් යනකොට දැන් ඒකට තව අදහස් එකතු වෙනවා. එක එක ආචාර්ය මතවාද, සමාජ මතවාද, මිනිස්සුන්ගේ විශ්වාස ඕක අදට මෙන්න මේ විදිහටයි ගැලපෙන්නේ. ඔය වගේ එක එක අදහස් එක්ක වෙනස් වෙලා කාලයක් යනකොට ධර්මයේ කියලා කිව්වට සැබෑ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතුවෙන්නේ නැහැ. එක එක්කෙනාගේ පෞද්ගලික අදහස්, විශ්වාස, ආකල්ප, පැරණි මතවාද, ආචාර්ය මතවාද මේවා ගොඩාක් ඉස්සරහට එනවා. ධර්මයත් ඒ අතරින් තැන් වලින් කියවෙනවා. ඔන්න ඔය විදිහට අනාගතයේ මගේ ධර්මයේ කාලයක් යනකොට අතුරුදහන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්න ඒ නිසා පින්වතුනි මතක තියාගන්න පිරිසිදු බුද්ධ දේශනාවක සඳහන් නොවන අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 84000ක ධර්මස්කන්ධයක් ඊටාම පිරිසිදු අද අපිට ලැබිලා තියෙනවා. ඒ ධර්මයේ අපිට සැක කරන්න දෙයක් නැහැ. මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කළ ඒ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන ආපු
ධර්මය. දැන් සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ අතින් එක එක්කෙනාගේ අතින් මේක ආවනම් අන්න අපිට කියන්න පුළුවන් මේ ඒ යාගේ අදහස් ඕකේ තිබුණා. සතරාගතියෙන් යුක්තයි පෘථග්ජන කෙනා ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන අගතියට පත් වෙනවා. සමහරලාවට එයාගේ කැමැත්ත නිසා මේ වැඩි වර්ණනා කරන්න ගිහිල්ලා ඔය එකතු කරලා එතකොට ඒ පස්සේ එක පොත්පත්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි මූලික බුද්ධ දේශනා ත්‍රිපිටක දේශනා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් යන තැන රහතන් වහන්සේලා 500ක් එකතු වෙලා මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්ම විනය ස්ථාපිත කරා. මාස ගණනාවක් ධර්ම සංගායනාවක් මාස 7ක් තිස්සේ ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුවා. සියලුම බුද්ධ දේශනා එකතු කරලා සංගායනා කරලා ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට ධර්මය ඒ කොටස් වෙන් කරලා පැවරුවා කටපාඩමින් අනාගතයට ඉස්සරහට අරගෙන යන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100කට පස්සේ සබ්බකාමී යස මහරහතන් වහන්සේලා 700ක් එකතු කරගෙන තමයි දෙවනි ධර්ම සංගායනාව තිබ්බේ. එදා කාලාශෝක රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයි මේ ධර්ම සංගායනාව පැවැත්වුණා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් ගිය තැන. ඊළඟට ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 236කට පසුව මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් එදා 1000ක් රහතන් වහන්සේලා එකතු වෙලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සිදු කරේ. 1000ක් රහතන් වහන්සේලා. එතකොට ඒ ධර්ම සංගායනාවල් රහතන් වහන්සේලාගේ පරපුරෙන්ම ඉදිරියට ආපු නිසා ඊටාම පිරිසිදුව නිර්වුල්ව බුද්ධ දේශනාව ඒ විදිහටම සංගායනාවල ඉස්සරහට ආවා. ඒ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි ලෝකේ අනෙක් රටවල් වලට ධර්මයේ ව්‍යාප්ත වෙන්නේ. ඒ අනුව තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ ත්‍රිපිටක ධර්මය රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන ආපු පිරිසිදු නිර්මල ඒ උතුම් ත්‍රිපිටක ධර්මයේ තමයි ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට කටපාඩම් කරවමින් ඒ ධර්මයේ අර්ථ සිංහලෙන් කියලා දුන්නා කියලා. ඒවට තමයි අපි කියන්නේ සීහල අට කතාව කියලා. අර්ථ විස්තර සිංහලින් ඉගැන්වුවා. පාලියෙන් බුද්ධ දේශනාව කටපාඩම් කෙරෙව්වා. මේවා පොත්වලට ආවේ ඔබ අහලා ඇති බැමිණි ඉතිහාසය කියලා විශාල සාගතයක් ඇති වුණා ඔය වලගම්බ රජුරුවන්ගේ කාලේ. අන්න ඒ කාලේ තමයි මේවා ග්‍රන්ථාරූඪ කරලා පොත්වලට අරගෙන අනාගත පරපුර වෙනුවෙන් පොත්වල රැක ගන්න ඕන කියලා මහරහතන් වහන්සේලා ඒ සඳහා මේ පෘථග්ජන එකතු වෙලා කරපු දෙයක් නෙමෙයි. එදා වැඩ සිටිය මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මාතලේ අලු විහාරයේදී මේ පුස්කොළ පොත්වලට මේ ධර්මය අරගෙන ග්‍රන්ථාරූඪ කරන්නට යෙදුණා. ඒ නිසා පිරිසිදු බුද්ධ වචනේ අද අපි ළඟ තියෙනවා. හැබැයි එතනින් මෙහා එක එක්කෙනා එක මතවාද ඇතුල් කරලා එකතු කරලා ලියපු පසුකාලීන පොත්පත් ඕන තරම් ධර්මයේ නාමයෙන් සමාජය තුලක් තියෙනවා. ධර්මයේ අධර්මයේ පිරිසිදුව තේරුම් ගන්න ඔබට දක්ෂතාවයේ තිබිය යුතුයි. ඒ සඳහා නිවැරදි බුද්ධ දේශනා ඔස්සේම අධ්‍යයනය කරන්න. එක පෞද්ගලික මතවාද මේ අප්‍රසිද්ධ නිසා මේ අසවල් හාමුදුරුවෝ නිසා උන්වහන්සේ කිව්වොත් ඉතින් උන්වහන්සේ හරි ප්‍රසිද්ධ එහෙම පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙනවාද අන්න ඒ දේ අපි පිළිගන්නට ඕන. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර 4 මහා උපදේශ දේශනා කරා. මහණෙනි අනාගතයේ යම් භික්ෂුවක් කියයි මෙන්න ධර්මයේ මෙන්න විනය පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුද්ධ දේශනාවට නිවැරදි ධර්ම විනයත් එක්ක ගලපා බහා බලන්න. ධර්ම විනයට ගැලපෙනවා නම් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. අනාගතයේ යම් කෙනෙක් කියයි මම බුදුහාමුදුරන්ගෙන් අහගත්තා මෙන්න නිවැරදි ධර්මය උන්වහන්සේ තමයි මට මේ විදියට කිව්වේ කියලා බුදුහාමුදුරන්ගෙන් අහගත්තා කියලා කියයි. ඒත් පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්ම විනයට බහා බලන්න ධර්ම විනයත් එක්ක ගලපලා බලන්න. නිවැරදි බුද්ධ වචනයත් එක්ක ගැලපෙනවා නම් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. මේ උන්වහන්සේගේ බොරුවක් උන්වහන්සේගේ පෞද්ගලික අදහසක් කියලා ඒක අතාරින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර දේශනා කරා මහණෙනි යම් පිරිසක් කණ්ඩායමක් එකතු වෙලා කියයි
ලොකුවට සංවිධානය වෙලා පිරිසක් හදාගෙන කණ්ඩායමක් හැටියට කියනවා මෙන්න ධර්මයේ මෙන්න නිවැරදි වචනේ බුද්ධ වචනේ. පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. නිවැරදි ධර්ම විනයත් එක්ක බහා බලන්න බුද්ධ වචනයත් එක්ක ගලපලා බලන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයට ගැලපෙනවා නම් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න. ඊළඟට අනාගතයේ කණ්ඩායමක් කියයි මම බුදුහාමුදුරන්ගෙන් තමයි අපි මේක අහගත්තේ. උන්වහන්සේ තමයි මෙන්න මේ විදියට දේශනා කරේ. පිරිසක් එකතු වෙලා පිරිස් බලය පෙන්නමින් අපිට මෙච්චර පිරිසක් ඉන්නවා. අපි මේ හැමෝම මේ මතේ දරන්න කියලා කීවා කියලා එහෙම පිළිගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්ම විනයත් එක්කම ගලපලා බලන්න. අන්නේ නිසා පින්වතුනි එක එක මතවාද එක එක මිත්‍යා දෘෂ්ටික දේවල් මිනිස්සු කියූ පමණින් පිළිගන්න ඔබ පුරුදු වෙන්න එපා. මොකද අපිට පේනවා බොහෝ දේවල් සමාජය අද බෞද්ධ ස්වරූපයෙන් අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳිච්ච බොහෝ මිත්‍යා විශ්වාස මිනිස්සු එහෙම් පිටින්ම පිළි අරගෙන ඒවා විශ්වාස කරගෙන කාලයක් යනකොට සමහරු ඒවා නිකන් බුදුහාමුදුරුවෝ කියලා ධර්මයේම තියෙන දේවල් වගේ ඒවා මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. හැබැයි එහෙම දෙයක් ධර්මයේ නෑ. අන්න ඒ නිසා පිරිසිදු මේ කරුණ තේරුම් ගන්න ඕනේ. අපි බලමු මිය පරලොවගේ ඥාතීන් ගැන. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් පෙන්වන මේ විදිහට සුපිනේන යථාපි සංගතං පටිබුද්ධෝ පුරිසෝන පස්සති ඒවම් පියායිතං ජනං පේතං කාලකතන්න පස්සති. මේකේ තේරුම තමයි සුපිනේන යථාපි සංගතං හරියට සිහිනයකින් එකතු වෙලා හිටියා වගේ. පටිබුද්ධෝ පුරිසෝන පස්සති අපි නැගිට්ටට පස්සේ අවදි වුණාට පස්සේ ආයි එක හීනයක් වගේ. ඒ අය ආයි අපිට හම්බෙන්නේ. ඒ වගේ තමයි මිය පරලොව ගිය අය ගැන මේ කියන්නේ. අපිට තියෙන්නේ සිහිනකින් දැන් අපිට හීන දකින්නවනේ ඔබ. ඔබ හීනෙන් දකිනවා ගමන් බිමන් යනවා යාළුවෝ එකට හම්බෙනවා කෑම කනවා විනෝද වෙනවා විහිළු තහළු කරනවා යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ ඇත්ත කියලා හිතෙනවා හීනේ තුලදී. ඒක ඇත්ත දෙයක් හැටියට ඔබ මේ හීනේ තුල ජීවත් වෙනවා. හැබැයි ඔබ අවදි වෙනවා. අවදි වුණාට පස්සේ ඔබට මතකයන් ටිකක් තියෙනවා. අද මම මෙහෙම හීනයක් දැක්කා කියලා යම් තැන් වලින් මතක ටිකක් තියෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා අපිත් එක්ක එකට ජීවත් වෙලා එකට ඉඳලා එකට ජීවිතේ බොහෝ දුරක් ඇවිල්ලා මිය පරලව යන අපේ ඥාතීන් ගැන අපිට තියෙන හරියට සිහිනකින් එකතු වෙලා හිටියා වගේ මතකයන් ටිකක් විතරයි. අපි එක්ක මෙහෙම හිටියා. අපි එක්ක මෙහෙම එකට ජීවත් වුණා. මෙහෙම කෑවා බීවා ගමන් ගියා විනෝද වුණා පින්කම් කරා පන්සල් ගියා. එතකොට ඒ මතකයන් ටිකක් අපි එක්ක තියෙනවා. මැරුණට පස්සේ මැරිච්ච කෙනා ආපහු අපි කරා එන්නේ නැහැ. එයා ගැන අපිට මතකයන් ටිකක් විතරයි ඉතුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි තමන්ගේ දෙමව්පියෝ වේවා තමන්ගේ ඥාතියෙක් සහෝදරයෙක් හිතවතෙක් තමන්ට උදව් උපකාර කරපු යම් කිසි කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඔහු කරපු යහපත් දේවල් ඔහු තමන්ට කරපු උදව් උපකාර අනේ ඔහු ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් උපකාර කරා. ඔහු මට මේ විදිහට උපකාර කරා. ඒවා සිහි කරමින් ඒ අය සිහිපත් කළ පින්දහම් කිරීම ඒක අපේ යුතුයකමක් කියනවා. දැන් ඔබ අහලා ඇති සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දරුවන්ගේ යුතුයකමක් තමයි තමන්ගේ දෙමාපියන් මිය පරලොව ගියාට පස්සේ ඒ දෙමාපියන් සිහි කර කර අනේ අපේ අම්මා අපේ තාත්තා මෙහෙම ජීවතුන් අතර ඉන්න කාලේ අපිට මෙහෙම උපකාර කරා කියලා ඒවා සිහි කර කර ඒ අය වෙනුවෙන් පින්කම් කරන්න කියලා. එහෙම පින්කම් කළා ඒ අයට පින් දෙන්න කියලා. එතකොට ඊළඟට අපි බම් මේ 7 දවස සමහරව හිතන මේ දවසක් මග ඇරුණොත් අම්බෝ එක හරියන්නේ. එදාට මේක කොහොම හරි කරන්න ඕන කියලා හිතනවා. එතකොට ඔය අතර ඔය ගම් වලත් ඉන්නවා යම් සමහර වයසක සීයලා ආච්චිලා මිනිහ හරියටම දන්නවා වගේ හා ඕක එදාට කරේ නැත්නම් ඉතින් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා අනේ අර ගෙවල් වල මිනිස්සු බය කරනවා. පින්තුනි බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ කොතනවත් මහණෙනි මිය ගිය කෙනා ගැන හරියටම 7 දවසෙන් පින්කමක් කළ යුතුයි. එහෙම කොහෙවත් සඳහනක් නැහැ. හැබැයි අපි එහෙම નિયમિત දිනයක් හරි යොදාගෙන තියෙන එකේ යම් හොඳක් තියෙනවා. ඒකේ යම් වටිනාකමක් තියෙන. ඒ වටිනාකම තමයි ඒ දිනේට අපි ඒක කොහොම හරි කරන්න පෙළඹෙනවා. නැත්නම් සමහර අය
7 දවසේ අර බයට හරි දානයක් දෙන එකෙත් එක වටිනාකමක් තියෙනවා. එක්ක ජීවත් වෙලා ඉන්නකන් සැලකිල්ලකුත් නැහැ. අඩුම ගානේ මැරුණට පස්සේ 7 දවසේ දානෙවත් නැති වෙනවා. එහෙම දෙයක්වත් මිනිස්සු තුල විශ්වාසයක් නැති වුණා නම් ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් යම් කිසි හොදකුත් තියෙනවා. සමහර වෙලාවට මේවා එන්නේ නැත්තේ ඔය ධර්මයේ සඳහන් වෙන යම් සිදුවීම් තියෙනවා. එක ධර්මයේ සඳහන් වෙනවා දැන් ඔබ අහලා ඇති අර තිස්ස කියලා ස්වාමින් වහන්සේ නම. උන්වහන්සේ සිවුර ගැන ඇතිවෙච්ච ආසාව නිසා මරණ මංචකේ උන්වහන්සේට මතක් වුණා තමන්ගේ සිවුර. ඒක හරි සංවේදී පුදුම සිදුවීමක්. උන්වහන්සේ බොහොම සිල්වත් කෙනෙක්. උන්වහන්සේගේ සීලේ ප්‍රශ්නයක් තිබ්බ බවක් ධර්මයේ සඳහන් වෙන්නේ මේ ආසාව තණ්හාව කියන එක කොච්චර බලවත්ද කියලා බලන්න. උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත මාර්ගඵල ලැබලා ධර්මයේ දියුණු කරගත්ත ඉහළට ධර්මයේ වඩපු කෙනෙක් නෙමෙයි. ඉතින් උන්වහන්සේ බොහොම සද්ධාවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා මාස කීපයකින් වස් කාලේ උදා වුණා. දැන් මුල්ම වස් කාලේ. ඔන්න ස්වාමීන් වහන්සේලා වස් වසනවා. ඒ තැන්වල උන්වහන්සේගේ යාළු මිත්‍රයෝ ඥාතීන් එකතු වෙලා ආරාධනයක් කරා. ඉතින් ඔබ වහන්සේගේ මුල්ම වස් කාලේ අපි ඔබ වහන්සේට අප උපස්ථාන කරන්නම්. අපේ ගමේ මේ අසවල් අපි කුටියක් හදලා දෙන්නම්. ඔබ වහන්සේ එතන වස් වසන්න. දැන් මේ ආරාධනාව පිළිගත්තා. යාළුවෝ ගමේ මිනිස්සු නෑදෑයෝ ඉතින් උන්වහන්සේට වස් කාලේ පුළුවන් විදිහට අප උපස්ථාන කරා. ඉස්සර පින්වතුනි අද වගේ නෙමෙයි. අද නම් සිවුරු අටපිරිකර ඕන තරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රෙදි බොහොම ධනවත් අය, සිටු පවුල් වල අය බොහොම ධනවත් අය තමයි වටිනා කසී සලු වගේ සලු පිළි පරිහරණය කරේ. සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම හොඳ සිවුරු පිරිකර නැහැ. එතකොට රජවරු වගේ තමයි පූජා කරද්දි වටිනා සිවුරු පිරිකර පූජා කරේ. සිටු පවුල් වල ධනවත් පවුල් වල සාමාන්‍ය මිනිස්සු ඉතින් ඔය සමහර ලාවට මොනවා හරි තියෙන එකම රෙදි කඩ මේක තමයි හොදා දින්නේ. බොහොම අමාරුවෙන් තමයි විලි වසා ගන්න රෙදි කෑල්ලක් හොයාගන්න. ඔය අතරේ ඒ ස්වාමීන් වහන්සේලාට උනත් ඒ නිසානේ පාංශු කුල චීවර විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන සමහරලාට මිනි ඔතලා සෝනට විසි කරපු මේ මෘත ශරීරයක රෙදි කඩ අරගෙන හොදලා පිරිසිදු කළ සිවුරක් හදා ගන්නවා. ඉතින් ඔහොම භික්ෂුන් වහන්සේලා ඒවත් පරිහරණය කරලා තියෙනවා. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේට දැන් වස් කාලේ ඉවර වුණා ඔන්න. වස් කාලේ ඉවර වුණාට පස්සේ අර නෑදෑයෝ ඥාතීන් ඔක්කොම වස් ආරාධනා කරපු හැමෝම සහභාගී වෙලා වටිනා රෙදි කඩක් මේ අය ගත්තා. කොහෙන් හරි හොයාගත්තා. හොයාගෙන ඇවිල්ලා උන්වහන්සේට පූජා කරා. ස්වාමීනි මෙන්න ඔබ වහන්සේට හොඳ සිවුරක් කරගන්න හොඳ රෙදි කෑල්ලක්. මේ රෙදි කඩ අපි සාමාන්‍ය ධර්මයේ කියනවා කටින දුස්සේ කියලා. ඒක තමන්ට කැමති නම් ඒ රෙදි කඩේ ප්‍රමාණයට එක්ක අඳන සිවුරක්, එක්ක තනිපොට සිවුරක්, දෙපොට සිවුරක් තමන්ට කැමති විදිහට ලැබෙන රෙදි කඩට අනුව සකස් කරගන්න පුළුවන්. එතකොට උන්වහන්සේට මේ සිවුරකට සුදුසු හොඳ රෙදි කඩක්, වටිනා රෙදි කඩක් පූජා කරා. දැන් ඉතින් උන්වහන්සේ අදින සිවුරත් එක්ක උන්වහන්සේට බොහෝ වටිනා දෙයක් මේක. ඉතින් උන්වහන්සේ වස් පවාරණය කරලා වඩිනකොට නැගණියක තමන්ගේම නංගිගේ ගෙදරට ගියා. ගිහිලා නැගණියට දුන්න නැගණිය ඔබට පුළුවන් නම් මෙන්න මේ රෙදි කඩ කපලා මහලා මට හොඳ සිවුරක් හදලා දෙන්න මගේ ප්‍රමාණයට. නැගණියත් බොහොම සද්ධාවෙන් උන්වහන්සේට ඒ කියපු විදිහට ඒ ප්‍රමාණවලට සිවුරක් මහලා හදලා දුන්නා. දැන් මේ සිවුර අරගෙන ඇවිල්ලා එදා තව ස්වාමීන් වහන්සේලා කීප නමකුත් උදව් අරගෙන සිවුර පඳු පෙව්වා. ඔබ දන්නවා පඳු පොවනවා කියන්නේ මොකක්ද කියලා. සිවුරේ වර්ණ කරා. ඒ කාලේ නොයෙක් ඔය ගස්වල පොතු කොළ ඒවෙන් තමයි පඳු කරලා තියෙන්නේ. සිවුර පඳු කරලා දැන් කුටියේ ඉස්සරහා වේලෙන්න දැම්ම වැලිය. පඳු වේලෙන්න එපා. එතකොටනේ පඳු ටික හොඳට අල්ලන්නේ. දැන් එදා රාත්‍රියේ උන්වහන්සේ නිදා ගන්න ගිහිල්ලා අර සිවුර ගැන හිතා දැන් ඉන්නවා. දැන් සාමාන්‍ය මනසේ හැටි හිතන්නකෝ. ඔය ගෙවල් වල අලුතෙන් ඇඳුමක් ගෙනාවට පස්සේ එක්ක ආභරණයක් මොනවා හරි ගෙනාවට පස්සේ ගෙදර ආපු ගමන් ඒක අඳිනවා. කණ්ණාඩිය ළඟට යනවා. එක එක්කෙනා ළඟට ගිහිල්ලා හැරි අහනවා මේක ලස්සනද, මේක හොඳද, මේකට මං හැඩයිද. සාමාන්‍ය මේක තමයි මේ මනසේ ස්වභාවය. සමහරුන්ට හීනෙනුත් පේනවා. තමන්ගේ ඇඳුම ඇඳගෙන යනවා, විනෝද ගමන් යනවා, බොහොම ලස්සනට පාරේ ඇඳගෙන යන හැටි හීනෙනුත් දකින්න.
අනේ අර ස්වාමින් වහන්සේත් මේ සිවුර ගැන ඒ වගේම ආසාවක් ඇති වුණා. උන්වහන්සේ දැන් රාත්‍රී හිතනවා හෙට උදේ වෙනකොට ওই සිවුර හොඳට පඳු ටික වේලිලා අර සිවුරට පඳු අල්ලලා තියෙයි. මං හෙට ওই සිවුර ඇඳගෙන පිණ්ඩපාතේ වඩිනවා. දැන් ওই ගැන හිත හිටියා රාත්‍රී පපුවේ අමාරුවක් හැදුණා. පපුව හිර වෙන්න ගත්තා. මුළු ඇඟම හිර වෙලා මරණාසන්න වෙනකොට උන්වහන්සේට මතක් වුණේ අනේ මගේ සිවුර. එහෙම පණ ගියා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් මිය ගියාට පස්සේ කර්මානුරූපී උපදින තැන බුදු ඇසින් දකින්න පුළුවන්. ඒක අපිට පේන්නේ නැහැ. ඒක භාවනා කරලා හැබැයි ශ්‍රාවකයෝ උපදවාගෙන තියෙනවා. චුතූපපාත ඥානෙ චුත කියන්නේ ඒ සත්වයන් තම තමන්ගේ සත්ව ලෝක වලින් චුත වෙනවා. උප්පාදේ කියන්නේ ඒ චුත වෙනවත් එක්කම කර්මානුරූපීව උපත කරා යන ආකාරය දකින්න පුළුවන්. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු. මේ අපේ ඇහෙන් පේනවා වගේ නෙමෙයි දිවසක්. උන්වහන්සේ අධිෂ්ඨාන කරපුවාම උන්වහන්සේට දුර ඈත දේවල් යුදුම් ගණන් ඈත දෙව්ලොව බඹලොව දෙවියන් බ්‍රහ්මයන් ඒ තැන සිද්ධ වෙන දේවල් මේ ළඟ දකිනවා වගේ දිවසින් දකින්න පුළුවන්. දිබ්බ චක්කු. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ සෝත. උන්වහන්සේගේ කන මේ ඇසීමේ හැකියාව සාමාන්‍ය මිනිස් සීමාව ඉක්මවා ගිය දෙයක්. සාමාන්‍ය මිනිස්සෙකුට අපි කියනවා හර්ට්ස් 20ත් 20000ත් අතර. එතකොට ඔය වගේ අපි යම් පරාසයක් තුල තමයි අපට මේ ශබ්ද ඇහෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට දිබ්බ සෝත කියන්නේ දෙවියන් කතා කරන ඒවා ඇහෙනවා. ඒක අදිෂ්ඨාන කළ උන්වහන්සේ ඒක 이르දියා. ඒ 이르දියෙන් අහනවා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දෙවිවරු කතා කරන ඒවා මේ ළඟ ඇහෙනවා වගේ උන්වහන්සේට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේගේ දිවසට ඇහුණා. දැන් අනේ අර ස්වාමීන් වහන්සේ අපවත් වුණාට පස්සේ ඉතින් පහෝදා ස්වාමීන් වහන්සේලා දැනගත්තා මේ අනේ මේ හාමුදුරු කුටිය අපවත් වෙලා උන්වහන්සේගේ ආදාහන කටයුතු එදාම අවසන් කරලා දැන් කුටිය ආස්පස් කරනවා. තව කෙනෙකුට හරි පරිහරණය කරන්න කුටිය අස් කරනවා. අර සිවුරු නමනවා. බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝතේට ඇහෙනවා කෙනෙක් කෑ ගගා විලාප දිදී දුවනවා. මේක මගේ සිවුර මේක ගන්න එපා මගේ කියලා. බුදුරජාණන් වහන්සේ බැලුවා අර සිවුරේ මැක්කෙක් වෙලා ඉපදිලා. දැන් බලන්න කොච්චර භයානකයිද කියලා. මැක්කා කියන්නේ පුංචි සතෙක්. අර සිවුරේ පහළ වුණා මැක්කෙක් වෙලා. මේ මැක්කට අවුරුදු ගණන් ආයුෂ තියෙන සතෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා කිව්වා මහණෙනි තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දින 7ක් යනතේ කවුරුවත් ඒව ගන්න එපා. එහෙමම කුටියේ තියලා වහලා තියන්න. දැන් භික්ෂුන් වහන්සේලා මේ කටයුතු අවසන් වෙලා දවස් 2 3 4 5 6 ගෙවුණා. 7 වෙනි දවසත් අවසන් වුණා. 8 වෙනි දවසේ භික්ෂුන් වහන්සේලා ධම්සභා මණ්ඩපේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර ඔබ වහන්සේලා සිවුරු මදි පාඩු අය ඒ සිවුරු බෙදා ගන්න වැඩිපුර තියෙනවා නම් ඒවා ගබඩාවට ඒවා යවන්න. ඒ සිවුරු පිරිකර සම්බන්ධයෙන් විනයානුකූලව ඒ කටයුතු සිදු කරන්න කාලයයි කිව්වා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා කලින් අපවත් වුණාම නම් ඔය වගේ නෙමෙයි. ඇයි මේ තිස්ස හාමුදුරන්ට විතරක් දවස් 7කට පස්සේ වස් කරන්න කිව්වේ? දින 7ක් යනකම් එහෙමම තියන්න කිව්වේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තිස්ස භික්ෂුව මරණාසන්න මොහොතේ ඒ සිවුර ගැන ඇතිවෙච්ච ආසාව නිසා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා ඉපදුනා පහළ වුණා කියලා. ඒ මැක්කා දින 7ක් මේ සිවුරේ හිටියා. දවස් 7කට පස්සේ ඔහු ඒ මිය ගිහිල්ලා ඊයේ රාත්‍රී දෙව්ලොව ඉපදුනා. කියන්නේ දෙව්ලොව යන්න තරම් පින් කරපු කෙනෙක් සිල්වත් කෙනෙක්. හැබැයි අර මරණ මංචකේ ආසන්න අකුසලේ සිවුර ගැන ඇතිවෙච්ච ආසන්න තණ්හාව බලවත් වෙලා කුසල් යටපත් වෙලා අකුසලේ බලවත් වුණා. දින 7කට හරි මැක්කෙක් වෙලා අර සිවුරේ ඉපදුණා. එතකොට ඔය වගේ සමහර සිදුවීම් අපිට ධර්මයේ කතාවල අහන්න තියෙනවා. ඒ ඇරෙන්න බුදුරජාණන් වහන්සේ කොතනකවත් මහණෙනි දින 7ක යනකම් දැන් සාමාන්‍ය ගෙවල් දොරවල් වල අපි දන්නවා සමහරු මැරුණට පස්සේ දවස් 7ක් යනකම් දොරවල් ජනෙල් ඇරලා තියෙනවා. මේ කාමරේ හැම වහලා තියෙන එක එක සම්ප්‍රදායන් තියෙනවා. එක එක ගම් වලට පළාත් වලට වෙන වෙනම වෙනස්.
ඒක දේවල්. හැබැයි ඒවැ යම් කිසි ඒක ධර්මානුකූල නැති වුණත් යම් යහපත් දෙයක් තියෙනවා. මොකද මලකුණක් කියලා කියන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ මේ මෘත ශරීරය ගෙදර ගෙනල්ලා දවස් ගණන් තියාගෙන ඉන්නකොට ඒ මෘත ශරීරයෙන් බැහැර වෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරේ. වෙනස් අර ශරීරයේ උණුසුම බැහැර වුණාට පස්සේ මේ මෘත ශරීරේ කොච්චර ඉන්ජෙක්ෂන් ගහලා මොන විදියට කර කරලා තියන්න හැදුවත් මේ ශරීරයෙන් මේ සතර මහා ධාතුන්ගෙන් පිට වෙලා යනවා ඕජාව සැර. මේ මල කුණෙන් සැරක් පැතිරෙනවා. ඒක සමහරවිට විසක් හැටියට වෙන්න පුළුවන්. මිනි කුණු වෙනකොට මල ගෙවල් වල සමහර සැර ගඳ ඔබ බලන්න මොන විදියට සෙන්ට් ගගහ සමහරලාට තිබ්බත්. ඉතින් ඒ නිසා දවස් 6-7ක් ওই දුරවල් ජනෙල ඇරලා උලන් ටිකක් වදින්න තියෙන එකේ එහෙම හොඳක් තියෙනවා. ඒ ඇරෙන්න මේ බුද්ධ දේශනාවේ තියෙන ඒවා නෙමෙයි. ඉතින් මේවා ධර්මයත් එක්ක ගලප ගන්න යන්න එපා බොහෝ වෙලාවට. ඊළඟට අපි මිය පරලොව ගිය අයට පින් දෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා සමහර වෙලාවට මිය ගිය කෙනා දැන් කෙනෙක් ඊළඟට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. සමහරව හිතනවා මැරිලා දවස් 7ක් යනකම් ඔය පාවි ඔහොම ඉන්නවා. දවස් 7කට පස්සේ තමයි උපදින්නේ කියලා. එහෙම කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ. කෙනෙක් අකුසල් කරලා නිරේ යන විදිහට කර්ම කරගත්ත කෙනෙක් නම් යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ ඒ සැනින් මැරෙනකොටම නිරේ යනවා. නිරි සත්වයෙක් වෙලා පහළ වෙනවා. ඒක ඕපපාතික පහළවීම. කෙනෙක් පින් කරගෙන තිබ්බොත් ප්‍රේත ලෝකෙ උපදින එකත් එහෙම තමයි. මේ මැරෙනකොටම චිත්තක්ෂණයයි වෙනස. ප්‍රේතෙක් හැටියට කර්මානුරූපී ශරීරය පහළ වෙනවා. ඕපපාතික උපත. කෙනෙක් පින් කරලා තියෙන හොඳට පින් කරලා දිව්‍ය ලෝක යන විදිහට ගොඩාක් පින් කරගත්ත කෙනෙක්. යථාබතන් නික්කිත්තෝ ඒවන් සග්ගේ. හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ මෙහෙම මැරෙනකොටම සැනින් දෙවි කෙනෙක් වෙලා දිව්‍ය ලෝකෙ පහළ වෙනවා. තමන්ගේ පිනට අනුව චාතු මහරජික වෙන්න පුළුවන්, තාවතින්සේ වෙන්න පුළුවන්, යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති. ඒ ඕනෑම දිව්‍ය තලයකින් එකක සැනින් පහළ වෙනවා. ඒ මොහොතේ චිත්තක්ෂණයයි වෙනස. ඒ නිසා සමහර වෙලාවට මනුස්ස ලෝකික ආයි කර්මානුරූපී මනුස්ස මව්කුසක උපදිනවනම් එයාට සුදුසු මව්කුසක් Tamanට ලැබෙනකන් යම් කාලයක් සමහරලාට දවස් කීපයක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, මාස කීපයක් වෙන්න පුළුවන්. ඔහු යම් කාලෙක මව්කුසක් ලැබෙන තෙක් ඔහු යම් සැරිසරමින් ඉන්න පුළුවන්. ඔන්න ඕක තමයි සමහරුවේ ගන්ධබ්බ කියලා ඒ ගන්ධබ්බ අවස්ථාවක් හැටියට විස්තර කරලා සමහරු හිතුවා මේක මේ හිත විතරක් කයකට හැදෙනකන් තියෙන තැනක් කියලා. එහෙම හිත විතරක් තියෙන තැනක් ගැන ධර්මයේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේක තියෙනවා සංයුත්ත නිකායේ බීජ කියන සූත්‍රය. බීජ සූත්‍රය බුදුහාඳුරෝ විස්තර කරනවා මහණෙනි රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරවලින් තොරව තනිව ගමන් කරන විඤ්ඤාණයක් ගැන හරි, තනිව පවතින විඤ්ඤාණයක් ගැන හරි, තනිව වැඩෙන විඤ්ඤාණයක් ගැන හරි, තනිව විපුල භාවයට පත්වෙන විඤ්ඤාණයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ. එහෙමනම් විඤ්ඤාණයක් යම් තැනක පවතිනවද, විඤ්ඤාණයක් යම් තැනක ගමන් කරනවද, රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පංච උපාදානස්කන්ධයත් එක්ක බැඳිලා තියෙන එක. පංච උපාදානස්කන්ධයක් එහෙනම් පංච උපාදානස්කන්ධයක් කියන්නේ එතන සත්වෙක් ජීවියෙක්. ඒ නිසා මතක තියාගන්න විඤ්ඤාණි තනියම පවතින්නේ නැහැ කොතනවත්. විඤ්ඤාණි හැම වෙලාවෙම රූප වේදනා සංඥා සංස්කාරات එක්ක බැසගෙන පවතී. පින්තුනි අපි ගමු මිය පරලොවගේ ඥාතීන් අතර පින් ලැබෙන ආකාරය ගැන. ධර්මයේ සඳහන් වෙන ওই ජානුස්සෝනි කියන බමුණත් මේ කාරණේ බුදුහාඳුරගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා ඒවා ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ ජානුස්සෝනි සුදුසු තැන ලැබෙනවා, නුසුදුසු තැන ලැබෙන්නේ නැහැ කියනවා. එතකොට ඔහු අහනවා ස්වාමීනි පින් ලැබෙන සුදුසු තැන මොකද්ද? පින් නොලැබෙන නුසුදුසු තැන මොකද්ද කියලා ඇහුවා.
අන්න එතරදි බුදුරජාණන් වහන්සේ වදාළ ජානුස්සෝනි කෙනෙක් මිය ගිහිල්ලා නිරේ වැටෙනවා. අපි දන්නේ මරණ මංචකේ මොන වගේ කර්මයක් බලවත් වෙනවද කියලා. පින් කරපු කෙනෙකුට වුණත් මරණාසන්න මොහොතේ පෙර අපායගාමී අකුසලයක් ඒ මොහොතට බලවත් වෙන්නත් පුළුවන්. ඒක තමයි පෘථග්ජන භාවයේ තියෙන භයානකකම. එතකොට මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා යා වැටෙනවා නිරේට. නිරේට වැටුණාට පස්සේ අපායේ දුක් විඳිනවා මිසක් නිරේ ගැන ඔබ දේශනා අහලා ඇති. ආයි අපි මෙහි පින්කම් කරාද, පාස කූලි දුන්නද, 7 දවසේ පින්කම්ද, 3 මාසේ පින්කම්ද, මහා පින්කම් කරත් එයා දන්නෙත් නැහැ. එයාට ඒ පින් ගන්න පුළුවන්කමක් නැහැ. ඒ දුක විඳලා තමන්ම ඒ කරපු කර්ම ගෙවලා පිනක් මතුවෙච්ච වෙලාවක එතනින් ගැලවිලා උඩට එනවා. ඒ ඇරෙන් අපිට අපාය ගිය නිරේ වැටිච්ච කෙනෙකුට පින් දීලා අපිට ඕන විදිහට වෙනස් කරන්න ගලවන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට අපි හිතමු අපි දන්නේ නැහැ. අපි හිතමු මේ මිය පරලොව යන කෙනා මරණාසන්න මොහොතේ තිරිසන් ලෝකේ උපදින විදියට කර්මයක් එයාට බලවත් වුණා කියලා අපි හිතමු. බුදුහාඳුරු පෙන්නනවා එයා මරණින් මත්තේ තිරිසන් ලෝකේ. තිරිසන් සත්වයෝ මව් කුසවල් වලින් උපදිනවා, බිත්තර ඇතුලේ උපදිනවා, තෙත් පරිසරයවල වල උපදිනවා. මේ තිරිසන් සතුන් අතර උපදිනවා. දැන් අපි හිතමු බල්ලෙක්, පූසෙක්, කොටියෙක්, සිංහෙක් කොහේ හරි ඉතින් ඉපදිලා ඉන්නවා. අපි මෙහි පින් දුන්නා කියලා ඒ සත්වයන්ට කෑම බීම පහළ වෙනව නෙමෙයි. අපි පින් අනුමෝදන් කරනකොට ඔවුන්ට ගෙවල් දොරවල් වස්ත්‍ර පහළ වෙනව නෙමෙයි. තිරිසන් ලෝකෙ උපන් සත්වයෙකුට පින් අරගෙන ඒ කාලෙ තුල ඒ පිනෙන් ඔහුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ සත්තු මොනවා හරි උන්ගේ කුසගින්නට ඒ සත්ත්ව ලෝකේ ආහාර හොයා ගන්න. තිරිසන් ලෝකෙ කියලා කියන්නේ එක එක්කෙනා ගොදුරු කරගෙන ඒ සතා තව සතෙක්ගේ ගොදුරක්. ඔහු තවත් සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ විදිහට එකිනෙකා ගොදුරු කරගෙන ජීවත් වෙන ලෝකයක් තිරිසන් අපාය කියලා කියන්නේ. ඒ ඇරෙන් අපිට පින් දීලා ඔයා මෙතන අපිට ඕන විදිහට තිරිසන් සත්වයන්ව එහෙම වෙනස් කරන්න බෑ. ඔහු රැස් කරගත්ත කර්මය අරගෙන ඔහු යන ගමන. ඊළඟට പ്രേත ලෝකෙ ගත්තා. പ്രേත කොටස් ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ പ്രേතයන්ගෙන් එකම പ്രേත කොටසයි කෙනෙක්ගෙන් පින් අරගෙන සුවපත් වෙන්න බලාගෙන ඉන්නේ. අන්නේ අය තමයි ධර්මයේ සඳහන් වෙන්නේ පරදත්තූප ජීවීන් කියලා. පරදත්තූප කියන්නේ අනුන්ගේ පිනෙන් යැපෙන. අනේ අපිට දැන් පින් දෙයි. අනේ අපිට දැන් පින් අනුමෝදන් කරයි. අනේ අපිව සිහිපත් කරලා දැන් පින් ටිකක් දෙයි කියලා ඒ പ്രേතයෝ പ്രേත ලෝකෙ ඉපදිච්ච වෙලාවෙ ඉඳන් තමන්ගේ ඥාතීන් පින් දෙනකම් බලාගෙන අනුන්ගේ පිනෙන්ම යැපෙන්න බලාගෙන ඉන්නවා කියන. එතකොට අපි පින් දහම් කරලා අපේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඒ අය සාදුකාර දීදී පින් අනුමෝදන් වෙනවා. ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ පිනට අනුව ඔවුන්ට සැප සම්පත් ලැබෙනවා. එතකොට ඒ අයට තමයි මේ සැප සම්පත් ලැබෙන්නේ. අපි ඒ අය ගැන තව ටිකක් විස්තරාත්මකව කතා කරමු ඊළඟට. ඊළඟට පින්තුණි කෙනෙක් මරණයටපත් වෙලා අපි හිතමු මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා. දැන් අපේ මිය පරලොවගේ ඥාතිය මැරිලා අපි හිතමු අපේම නෑදෑයෙක්ගේ කාගේ හරි කුසකින් දරුවෙක් හැටියට ඉපදිලා. අපි දැන් දන්නේ නැහැ. අපි මේ පොඩි එකාවත් වඩාගෙන දැන් පින්කම් කරනවා අපේ මැරිච්ච සීයාට. අපේ බාප්පා නැතිලා දැන් අවුරුදු 10යි. අපේ සීයා නැතිලා දැන් අවුරුදු 20යි අපි පින්කම් කරනවා. අපි දන්නේ නැහැ යා කොහෙද ගියේ අපි දන්නේ නැහැ. දැන් මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට එහෙම පින්කම් කරනකොට යාට එක පාට වස්ත්‍ර පහළ වෙනවද? කෑම බීම පහළ වෙනවද? ගෙවල් දොරවල් ඉබේ පහළ වෙනවද? නැහැ. අපි දන්නේත් නැහැ. අපිට ඒ පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට දෙවිවරුන්ට පින් දෙනවා අපි. ওই දෙවියන්ට පින් දෙන එක ගැනත් අපි ළඟ ගොඩාක් වැරදි මතවාද, වැරදි දෘෂ්ටි, බොහෝ වැරදි ආකල්ප තියෙනවා. සමහරව හිතනවා දෙවියන් ඉන්නෙත් අපි නිසා. ওই දෙවිවරුන්ට අපි පින් දෙන නිසා තමයි ඊයත් ඔය කාලා බීලා ඔය දිව්‍ය ලෝකේ ඉන්නව ඇත්තේ. එතකොට සමහරව හිතනවා මේ අපේ පිනෙන් තමයි ඒ අය යැපෙන්නේ කියලා. ඒක බොහෝ වැරදි ආකල්පයක්. පින්තුනි දෙවියන් කියන්නේ ගොඩාක් පින් කරලා මරණ මංචකේ පින බලවත් වෙලා සුගති ඉපදිච්ච අය. එය අපිට වඩා පින් ඇති තැනක ඉපදිලා ඉන්නේ. ඒ අයට හිතන විදිහට ඒ අයගේ පිනට අනුව ආහාර පාන වස්ත්‍ර
විමාන සැප සම්පත් ඒවා පහළ වෙනවා. අපි වගේ වෙහෙස මහන්සිලා හම්බ කරගෙන දුක් විඳගෙන උයා පිහාගෙන එහෙම කනව නෙමෙයි. ඒ අය හිතනකොට ඒ ප්‍රනීත භෝජන දෙවියන්ට පහළ වෙනවා. හිතන සැප සම්පත් ඔවුන්ට පහළ වෙනවා. ඒ අර පිනේ විපාකය ඔවුන් ගෙවන ආකාරය. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා අපි පින් දහම් කරලා දෙවියන්ව සිහිපත් කරලා අපි දෙවියන්ට පින් දෙනවා. අන්න එතකොට දෙවිවරු පින් දහම් කරන අය දිහා බලලා සතුටු වෙලා සාදුකාර දීදී ඒ අයට ආශිර්වාද කරනවා. අනේ මනුලොව ඉන්න අසවල් අය දන් දෙනවා, පින්කම් කරනවා, සීල් රකින්නවා, ගුණධර්ම පුරනවා. ඒ අය අපිවත් සිහිපත් කළා මේ දෙව්ලොව ඉන්න දෙවියන්ට අපටත් පින් දෙනවා. ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවියන් පෙරලා පින් දහම් කරන කෙනාට ආශිර්වාද කරනවා. ඒ අය ආරක්ෂා කරනවා. එක දේශනාවක බුදුහාඳුරෝ පෙන්නනවා එකම දරුවෙක්කින් අම්මා කෙනෙක් දිවි දෙවනි කොට තමන්ගේ දරුවාව ආරක්ෂා කරන්න යම්සේද කෙනෙක් සිල්වත්ව ගුණවත්ව ධාර්මිෂ්ඨව ජීවත් වෙමින් පින් දහම් කරලා දෙවියන්ටත් පින් දෙනකොට ඒ දෙවිවරු ඒ කෙනාව ආරක්ෂා කරනවා කියලා. එහෙනම් මතක තියාගන්න අපි දෙවියන්ට පින් දෙන එකේ ප්‍රතිඵලය තියෙන්නේ අපිටමයි. ඒ දෙවිවරු අපේ පිනෙන් යැපෙනව නෙවෙයි පින් කරනකොට සතුටු වෙලා අපිටම ආශිර්වාද කරනවා, අපිව ආරක්ෂා කරනවා. ඒ අය සතුටු වෙනවා. දැන් බලන්න මනුස්ස ලෝකේ අපි සතුටු වෙන්නේ නැද්ද කියලා. කෙනෙක් අපි හිතමු පිනට කැමති කෙනෙක් පින් කරනකොට සතුටු වෙන කවුරු හරි කියනවා අනේ අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා අපි ලස්සන පින්කමක් කරා. අපි මෙහෙම කප්රුක් පූජාවක් කරා. අපි හොඳට මල් ගෙනහිලා ලස්සන මල් පූජාවක් කරා. අපි බණකුත් කියෙව්වා. දැන් පිනට කැමති කෙනා එයා කියන ඔයත් මේ පින් අනුමෝදන් වෙන්න. එයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද. මමත් ඒ පින් අනුමෝදන් වෙන. ඔයාලට තව තවත් මේ වගේ පින් දහම් කරගන්න ලැබේවා කියලා අන්න ආශිර්වාදයක් කරනවා. තමනුත් ඒ පින් අනුමෝදන් වෙලා සතුටින් හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයාලට තව තවත් මේ වගේ පින් දහම් කුසල් දහම් කරගන්න සිත් පහළ වේවා. හැකියාව, ධනෙ, බලය හැම දෙයක්ම ලැබේවා කියලා. දෙවිවරුත් ඒ වගේ පින් කරන අය දිහා බලලා සතුටු වෙනවා, සාදුකාර දීලා ඒ අයට ආශිර්වාද කරනවා. එහෙමනම් දැන් අපිට පේනවා අපේ පින් අරගෙන සුවපත් වෙනවා නම් මිය පරලොවගේ ඥාතීන් අතර പ്രേත කොට්ටාසවල අය තමයි. ඒත් හැම പ്രേතෙක්මත් නෙමෙයි. පරදත්තූප කියන പ്രേත කොට්ටාස. හැබැයි දැන් ඔබ හිතන්න එපා එහෙමනම් ඉතින් අපි මේ පින් දීලා ඒක ලැබෙයිද නැද්ද? ඉතින් අපි මේ පින්කම් කරාට හරියටම දන්නේ නැත්නම් අපරාධෙනේ. අන්න එහෙම හිතන්න එපා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට දේශනා කරන ජානුස්සෝනි අපේ මිය පරලොවගේ ඥාති අපි පින් දෙන කෙනා අපි හිතමු අපි දන්නේ යා මනුස්ස ලෝකෙ ඉපදිලා වෙන්නත් පුළුවන්. එක්ක දිව්‍ය ලෝකෙ ඉපදිලා වෙන්නත් පුළුවන්. පින් ගන්න බැරි වෙන තැනක ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි අපි දෙන පින අහක යනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ දීර්ඝ සංසාර ගමනේ තමන්ගෙන් පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාති මෙපමණයි කියලා සීමා කරන්න බෑ කිව්වා. මේ ජීවිතේ අපේ අම්මා සුගතියේ ඉන්නවා වෙන්න පුළුවන්. පෙර ජීවිතේ අපේ අම්මා ගැන අපි දන්නේ. ඊටත් කලින් ජීවිතේ අපේ දෙමව්පියෝ. ඊටත් කලින් ඔබ අහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ කල්ප 96කට පෙර නෑදෑයෝ පින් ගන්න බලාගෙන ආවා කියන. කල්ප 91ක් කියපුවම කොච්චර කාලයක්ද? මේ දීර්ඝ සංසාර ගමනේ අපේ පින් ගන්න බලාගෙන ඉන්න ඥාති පිරිස සංසාරික ඥාති මෙපමණයි කියලා සීමා කරන්න බෑ කිය. ඒ නිසා අපි මිය පරලොවගේ ඥාතීන් සිහි කළ පින් දෙනකොට අපි පින් දෙන අදාළ පුද්ගලයා වෙන සුගතියක ඉපදිලා හිටියත් අනෙක් ඥාතීන් ඒ පින් ගන්න. ඒ නිසා මතක තියාගන්න ඔබ පින් අනුමෝදන් කරනකොට විශේෂයෙන් එක පුද්ගලයෙක් දෙන්නෙක් විතරක් ඉලක්ක කරන්න එපා. ඒ අය විශේෂයෙන් සිහිපත් කරත් ඔබ හැම වෙලාවෙම හිතන්න මෙන්න මේ අය ඇතුළුව මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තා ඥාතීන් ඇද්ද. ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සංසාරගත සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත් ඒවා කියලා එහෙම පින් දෙන්න. එතකොට අපි දන්නේ නැති වුණාට අපෙන් පින් ගන්න බලාගෙන ඉන්න සංසාරික ඥාතීන් බොහෝ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒ අය සුවපත් වෙනවා. ඊළඟට පින්වතුනි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට ඔබ මේ ටිකක් දැනගන්න. කවදා අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙන එක අපේ යුතුයකම.
ඒක කළ යුතු දෙයක්. සිංහලෝවාද සූත්‍ර පවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දරුවන්ගේ යුතුකමක් තමයි දෙමව්පිය මිය පරලොව ගියාට පස්සේ ඒ දෙමව්පියෝ සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් හිතවතෙක් වෙන්න පුළුවන්, තමන්ට උදව්පකාර කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කරපු උපකාර සිහි කරලා ඔහුට පින් දීම යුතුකම. හැබැයි ජීවත් වෙලා ඉන්න ඔබ මේ මනුස්ස ජීවිතයේ තමයි මරණ මංචකයේ දක්වාම උපරිම පින් දහම් කුසල් දහම් වඩාගෙන සුගතිකාමීව පෙර කරපු අකුසල් හරි ඒ ජීවිතය කරපු අකුසල් හරි යටපත් කරගෙන මරණ මංචකෙත් සුගතියක යන්න පුළුවන් ශක්තිය මේ මනුස්ස ජීවිතයට තියෙනවා. ඒ නිසා මනුස්ස ජීවිත ලබපු ඔබ අනේ ඉතිං ඔහොම ඉදලා මැරිලා යනවා. අපේ ඔය දරුවෝ හරි පිනත් දහමක් කළ අපිට පින් දෙන්න ඇතයි කියලා එහෙම නම් හිතන්න එපා. ඉන්නකං ඔය ඉදලා ඉතින් ඕන දෙයක් වෙච්චදෙන් ඔය සල්ලිත් ඉතින් ඉතුරු කරලා කියක් හරි තියෙනවා. මැරුණට පස්සේ හරි ඉතින් අපිට පිනක් කරලා අපිට පින් දෙන්න ඇතයි කියලා එහෙම හිතනවා නම් ඔබ ඉන්න විශාල අන්ධකාරයක. ඒ නිසා ජීවත් වෙලා ඉන්න ඔබ පුළුවන් තරම් පින් කරගන්න මැරිලා අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ජීවත් වෙන්න එපා. හැබැයි මිය ගිය අය වෙනුවෙන් ඔබ පින් දහම් කරන්න. ඒක ඔබේ යුතුකම. ඒ අයට ලැබුණා හෝ නැතා හෝ ඔබ පින් දහම් කරන්න. ඊළඟට පින්වතුනි මිය ගිය අය වෙනුවෙන් පින් දහම් නිතර නිතර කරන්න. අපි 7 දවසේ පින්කම කරා ඔය මදෑ කියලා හිතන්න එපා. ඒ නිසා මාස 3න් එදාට බැරි වුණත් පුළුවන් විදියට කරන්න. මාසෙක එක්ක අවුරුදු පතා ඒ අය සිහිපත් කළ පුළුවන් විදියට පින් දහම් කරන්න. ඒකට හේතුව පින්වතුනි මේ පින කියලා කියන්න මේ වගේ. ඒ පිනේ විපාක ලැබෙන තාක් ඒ සැප සම්පත් ලැබුණට පින ගෙවිල අවසන් වෙනවා. ඒක නිත්‍යයි නෙමෙයි අනිත්‍යයි. පින ගෙවිල අවසන් වෙනකොට ආයමත් සාපි පාසා කුසගින්න දැනෙනවා. ඒක මේ වගේ උපමාවකින් මම ඔබට කියන්න. අපි හිතමු අපි පාරේ යනකොට වයසක කෙනෙක් ඉන්නවා. වයසක 100 කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. අපිට දැක්ක ගමන් දුක හිතෙනවා. අනේ අපේ තාත්තා වගේ. සමහරුන්ට එහෙම හිතෙනවානේ. එක්ක අපේ සීයා වගේ. මේ මිනිස්සයාට කීයක් හරි දෙන්න ඕන කියලා හිතෙනවා. අපි හිතමු අපේ අතේ සල්ලි තිබ්බ වෙලාවක් අපි නිකන් හිතමු ලොකු මුදලක් නිකන් ලංකාවේ විදියට අපි හිතමු නිකන් රුපියල් 2000ක් විතර දුන්නා කියලා හිතන්න. හිඟන්නෙකුට ඉතින් එහෙම දෙන්නේ නැහැ. අපි හිතමු දෙන අයත් නැත්තේත් නැහැ. අපි හිතමු රුපියල් 2000ක්ම දුන්නා හිඟන මිනිස්සයාට. තාත්තා මේකෙන් මොනවා හරි කාලා බීලා මේක තියාගන්න කියලා දුන්නා. දැන් ඔබ හිතන්න අර මිනිස්සයාගේ ඔබ හිතේ මවා ගන්න කොච්චර සතුටක් අර අසරණ හිඟන මිනිස්සෙකුට රුපියල් 2000ක් වගේ ලොකු මුදලක් අතට දෙනකොට මූණ හිනාව ඇස් වලින් ඉරියව් වලින් පුදුම සතුටක් ඇවිල්ලා පින් දෙනවා. අනේ පින් සිද්ධ වෙනවා නෝනා කියලා පින් දෙනවා. දැන් අපි සතුටෙන් යනවා. දැන් මේ මිනිස්සයාගේ අතේ රුපියල් 2000ක් තියෙනවා. ඔය 2000න් ඔබ හිතන්න දවස් කීයක් ඔහු ජීවත් වෙයිද? 3 වේලම දැන් සල්ලි තියෙන නිසා වේල් 2ක් කෑවා කියලා හිතන්න. උපරිම සතියක් දවස් 10ක් සාමාන්‍ය බත් පැකට් එක රුපියල් 200ක් 150ක් විතර වෙනවනේ. එතකොට දවසකට රුපියල් 400ක් විතර වියදම් කරත් දවස් 10ක් විතර යනකොට අර සල්ලි ටික ඉවරයි. වෙන මොනවත්ම නැතුව බත් විතරක් කෑවා කියලා හිතන්න. දවස් 10ක් යනකොට අර මුදල ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවා. ආයි කුසගින්න එනවා. ආයි පිපාස එනවා. ඒ වගේ තමයි. අපි මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කළා පින් දෙනකොට ඒ පිනේ බලවත්කම මත ඔහුට සාපිපාසාව නැති වෙනවා. ආහාර පාන පහළ වෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. සැප සම්පත් පැම් පොකුණු පහළ වෙනවා. හැබැයි මේ පින ගෙවිලා ඉවර වෙනකොට ආයිත් ඔහුට කුසගින්න දැනෙනවා. අර සම්පත් අවසන් වෙලා යනවා. ආයි පිපාසි දැනෙනවා. ආයිත් ඔහුට වස්ත්‍ර අවශ්‍යයි. ආයිත් පින් අවශ්‍යයි. ඒ නිසා පින කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි, විපාක දීලා අවසන් වෙනවා. ඒ නිසා මියගිය ඥාතීන් වෙනුවෙන් නිතර සිහි කර පින් කරන්න. පින්වතුනි මතක තියාගන්න, ඔබ ඉන්නකම් විතරක් ඔබේ මිය පරලොව ගිය ඥාතීන්ව සිහි කරලා ඔබ පින් දෙයි. දැන් ඔබ පින් දෙන ලැයිස්තුව ගැන හිතන්න. ඔබේ අම්මා තාත්තා මිය ගියා නම් ඔබට මතක් වෙනවා. අනේ අපේ අම්මා තාත්තා. ඔබේ ආච්චි සීයා ඔබව හදාගෙන හිටියනම් ඔබ දන්න කාලේ
මිය ගියායන අන්න ඔබට ඒ අයගේ නම් මතක් වෙනවා. ඊළඟට මේ අවුරුදු කීපයක් ඇතුළත ඔබත් එක්ක එකට ජීවත් වෙලා මිය ගියාය ඔබට මතක් වෙනවා. හැබැයි පරම්පරා දෙක තුනක් යනකොට ඒ අයගේ නංවත් ඊළඟ පරම්පරාවල් වල දරුවෝ දන්නේ. දැන් ඔබ දන්නවද ඔබේ අත්තා, මුත්තා, කිත්තා, පනත්තා එහෙම අය අපිට හිටියවත් කියලා සිහි වෙනවද? කවදාවත් අපි ඒ අය සිහි කරලා පින් දෙනවද? නෑ. ඒ නිසා මතක තියාගන්න ප්‍රේත ලෝකයකට වැටුනොත් අවුරුදු දහස් ගණන්, සමහරු බුද්ධාංකුර ගණන් ප්‍රේත අපායේ දුක් විඳිනවා. අපි මියගේ ඥාතීන් සිහි කරලා පින් දෙන්න මේ ටික කාලේ අපි ජීවත් වෙලා ඉන්නකම් විතරයි. ඒ නිසා පින්වතුනි ඔබට පුළුවන් හැම වෙලාවෙම මිය පරලොව ගිය අය සිහිපත් කරමින් පින් දහම් කරන්න, අනුන්ට උදව්පකාර කරන්න, ඔබත් පින් කරගන්න, ඒ අයටත් සිහිපත් කරලා පින් දෙන්න. ඊළඟට අද මේ දේශනාවෙන් මතක තියාගන්න ඒ අයට පින් දෙනකොට නං කීපයක් සිහිකරාට කමක් නෑ. නිතර හිතන්න ඒ අය ඇතුළු අපේ සංසාරගත මිය පරලොවගේ පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා හිතලා සියලු මියගේ ඥාතීන්ට පින් දෙන්න. ඒක අපේ යුතුයකමක්, කළ යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒක ඥාති ධර්මයක් හැටියට. ඉතින් එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම දේශනාවෙන් ඉතින් ඔබ රැස් කරගත්ත සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.